සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මහා තේරාභිවන්දනා ධර්මදේශනා මාලාවේ තවත් එක මහරහතන් වහන්සේ නමක් ගැන, ඒ මහරහතන් වහන්සේගේ වදාළ ඒ මහරහතන් වහන්සේ අරහත්ත්වයට පත් වෙන්න උපකාරී වුණු භාග්‍යතුන් වහන්සේ වදාළ උතුම් ධර්මයේ ගැන අපි මේ ඉගෙන ගන්න සූදානම් වෙන්නේ. මේ දේශනා මාලාව තුළ ඔබට 80 මහා ශ්‍රාවකයන්ගෙන් ඒ සුවිශේෂී මහරහතන් වහන්සේලා ගැන ඉගෙන ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. පින්වත්නි, ඒ මහරහතන් වහන්සේලා ඒ උත්තම බවට පත් උනේ භාග්‍යවත් අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය තුලින්මයි. ඒ ධර්මයෙන්මයි ඒ උතුම් මහරහතන් වහන්සේලා ඉපදුනේ. ධර්මයේ තුලින් ඉපදුණු මහරහතන් වහන්සේලා. එනං මේ මහරහතන් වහන්සේලා ඒ தත්ත්වයටපත් වෙන්න බලපාපු ඒ ධර්මය තමයි අපේ ජීවිතයටත් වැදගත් වෙන්නේ. මේ මහරහතන් වහන්සේලාගේ ජීවිත කතාවත් අපිට වැදගත්. ඊටත් වඩා වැදගත් මේ මහරහතන් වහන්සේලා ඒ උත්තම භාවයටපත් වෙන්න, මේ සසරින් නිදහස් වෙන්න, දුකින් නිදහස් වෙන්න උපයෝග කරගත්තු භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය කුමක්ද කියලා ඉගෙන ගැනීම. අද අපි ඉගෙන ගන්නේ අපිට හුරු පුරුදු, අපි මං හිතන්නේ ගොඩ දිනක් අහලා තියෙන මහරහතන් වහන්සේ නමක් ගැන. ඒ තමයි බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ ගැන. මේ බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේගේ නම බාහිය. බාහිය තමයි නම. ඒතර දාරුචීරිය කියලා කිව්වේ මේ පොරවාගෙන සිටපු එමෙතන ඇඳගෙන හිටපු ඇඳුමත් එක්ක තමයි දාරුචීරිය කියන නම ලැබුණේ. ගිහි කාලේ වෙලෙන්දෙක් සමුද්‍රයේ ඔස්සේ නැව්වල බඩු පටවාගෙන ගිහිල්ලා වෙළඳාම් කරන වෙලෙන්දෙක්. දවසක් නැවකින් බඩු අරගෙන යද්දී කුණාටුවකට අහුවෙලා නැව කැඩුනා මහා සාගරයේදී. ඉන්පස්සේ ඒ නැව ගහගෙන ගියා. ඒ කොහොම හරි කොටයකට නැගලා, ලෑල්ලකට නැගලා මේ මුහුදේ යද්දී ඒක ගහගෙන ගියා සුප්පාර කියන පටුනට. මේ සුප්පාර කියන පටුනේ දැන් ඔන්න පටුනෙන් එගොඩ වෙලා මේ බාහිය දැන් ඇඳිවතත් නැහැ. සාගරේ අර කුණාටුවට අහුවෙලා ඇඳිවතත් නැහැ.
දැන් ගොඩට ආවට පස්සේ ඇඳ ගන්න දෙයක් නෑ. ඊට පස්සේ මොකද කරන්නේ? ගස්වල පොතු අරගෙන ඒක එකට වැලකින් අමුණගෙන ඒකෙන් තමයි විලි වහගත්තේ. ඒක තමයි ඇඳගත්තේ. ඊට පස්සේ දැන් කන්න දෙයක් නෑනේ. ඒ කන්න දෙයක් නැති වෙනකොට ඒ අවට තිබුණු ගම් වලට යනවා කන්න මොනවා හරි හොයාගන්න. කන්න ඉල්ල ගන්න. ඒතර ඒ ගම් වලට යනකොට මේ මිනිස්සු දකින්නවා මේ අමුතු ඇඳුමක් ඇඳගත්තු කෙනෙක් ඇවිල්ලා. එතකොට මුලින් මිනිස්සු සමහර විට බය වෙන්නත් ඇති. හැබැයි ඉන්දියාවේ මේ වගේ දේවල් සාමාන්‍යයි. ඒක නිසා ඉන්දියාවේ මිනිස්සුන්ට මේ වච්චර ලොකු අමුතු දේවලුත් නෙවෙයි වෙන්නේ. මොකද ඇඳුම් නැති පිරිසකුත් ඉන්නවා. එතකොට මේ ගෙවල් ගමට ගිහිල්ලා ඒ එකතු මේ කණ්ඩ මොනවා හරි ඉල්ලගනිද්දී ටික කාලයක් යනවා. ටික දවසක් යනකොට මෙයාට කණ්ඩ හොඳට ලැබෙනවා. මොකද මිනිස්සුන්ගේ සාමාන්‍ය ස්වභාවයක් තියෙනවා පින්වතුනි, ලෝකප්පසන්නා. ඒ කියන්නේ රළු බවට එහෙමත් නැත්නම් අර දුෂ්කර බවට පහදින ස්වභාවයක් තියෙනවා. ඒ සාමාන්‍ය අදටත් මිනිස්සු දුෂ්කර පැවැත්මට තමයි පහදින්නේ. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේ නමක් වෙච්චම දුෂ්කර පැවැත්මක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ කැලේ ගල් ගුහාවක ඉන්න ඕනේ. ඉරිච්චි අඬ දාපු සිවුරු පොරවන්න ඕනේ. ඊට පස්සේ සෙරෙප්පු දාන්න නැති වෙන්න ඕනේ. ඊට වාහනයක යන්න නැති වෙන්න ඕනේ. මේ වගේ දේවල්ට පහදින ස්වභාවයක් තියෙනවා මිනිස්සුන්ගේ සාමාන්‍ය. මේක හැමතැනටම මේක ප්‍රායෝගික නෑ, සුදුසු නෑ. හැබැයි එකකින් අදහස් කරන්නේ දුෂ්කරව වාසය කරන උදවියට පහදින්න එපා කියන එක නෙවෙයි. නමුත් සමහර උදවිය ඒ කෙනාගේ අභ්‍යන්තරයේ, චිත්ත අභ්‍යන්තරයේ, ජීවිත අභ්‍යන්තරයේ තියෙන ಗುಣධර්ම පේන්නේ නැහැ. නමුත් අර දුෂ්කර පැවැත්මට පහදිනවා. හරි. එතකොට සමහර විට මේ ඒ විදිහේ දුෂ්කර පැවැත්මක ඉන්න පුළුවන් සීලයක් නැති කෙනෙක්. එයාටත් පහදිනවා සමහර විට. සීලයක් නැහැ, වැඩි ගුණයක් නැහැ, වැඩි ධර්මයක් නැහැ, පුරුදු කරපු ධර්මයක් නැහැ. හැබැයි දුෂ්කර පැවැත්මක් තියෙනවා. එයාටත් පහදින වෙන්න පුළුවන්. සමහර කෙනෙක් ඉන්නවා හොඳ ග්‍රාම වාසීව හොඳට හදපු පූජා කරපු පන්සල් වල ආරාම වල වැඩ ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේ සමහරට පොරවන්නේ මේ මිනිස්සු පූජා කරපු සිවුරක්. හැබැයි පොරවනවා ප්‍රතිවික්ෂා කරලා. අර කුටි සියනාසන පාවිච්චි කරන්නේ ප්‍රතිවික්ෂා කරලා. හොඳ දම්පැන් වළඳනවා ප්‍රතිවික්ෂා කරලා. ධර්මයක් දියුණු වෙන විදිහට ධර්මයේ තුල ඉඳගෙන. නමුත් සමහර උදවි ඒ කෙනා කෙරේ පහදින්නේ නැහැ. ඒ කෙනා විවේචනය කරනවා. දැන් මේකෙන් අදහස් කරන්නේ සැප ජීවිත ගත කරන කට්ටිය කෙරේ පහදින්න කියන එක නෙවෙයි. අපි පැහැදිය යුත්තේ ඒ දුෂ්කර පැවැත්මට වඩා ඒ කෙනාගේ ජීවිත අභ්‍යන්තරේ, චිත්ත අභ්‍යන්තරේ ගොඩනගාගත්තු දියුණු කරපු ධර්මයේ කෙරේ පහදින්න ඕනි. එතකොට ඒකෙන් අදහස් කරන්නේ මම ඉස්සරලත් කිව්වකින් අදහස් කරන්නේ දුෂ්කර පැවැත්ම තියෙනකොට ඒක පහදින්න එපා කියලා අදහස් කරන්නේ නැහැ. මොකද භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අපි අහලා තිනවා තිලස් දුතාංග පනවව දාලා. ඒක වර්ණනා කළා බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ රුක්ක මූලිකව ඉන්න කියන එක. රුක්ක මූලිකාංගය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කෙනෙක් බුද්ධ ශාසනයේ පැවිදි විය යුත්තේ පවා ගහක් මුල ඉන්න බලාගෙන. ගහක් මුල වාසය කරන්න බලාගෙන තමයි පැවිදි විය යුත්තේ. හැබැයි කෙනාට කුටි සීනාසන පූජා කරන්න පුළුවන් ගෙහි උදවිය. ඒවා පරිහරණය කරාට කමක් නැහැ. ඒවා අමතර දේවල්. නමුත් ගහක් මුල ඉන්න බලාගෙන එන්න කියලා කිව්වේ. ඊට පස්සේ පිණ්ඩපාතේ පාත්‍රයට යමක් ලැබෙනවාද ඒ දේ වළඳන්න බලාගෙන ශාසනයට ඇතුල් වෙන්න කියලා කිව්වේ. නමුත් ගෙනත් දෙන දාන්නේ වළඳන්න පුළුවන්. ඒවා අමතර දේවල්. නමුත් පිණ්ඩපාතේ කියන්නේ ගියක් ගාන ගිහිල්ලා පිණ්ඩපාතේ කරගෙන ඒකින් යැපෙනවා කියන එක භික්ෂුව අත නොහැරිය යුතු දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊන් පස්සේ තිලස් දුතාංගවල තව තියෙන අබ්බෝකාසිකාංගය කියලා එලිමහනි වාසය කරනවා. එලිමහනි වාසය කරනවා කියලා කියන්නේ ගහක් යටට හෝ වහලයක් යටට හෝ එහෙම කිසිම ආවරණයක් යටකට යන්නේ නැතුව වැස්ස වෙලාවටත් තද අවුව වෙලාවටත් සීතලටත් රාත්‍රියටත් දවාලටත් සම්පූර්ණයෙන්ම කිසිම ආවරණයක් යටකට යන්නේ නැතුව එලිමහනි වාසය කරනවා. හරි. ඒකට කියන අබ්බෝකාසිකාංගය කියලා. එහෙම රළු පැවැත්මක් තිබුණු පැවතුම් තිබුණු
ස්වාමීන් වහන්සේලා හිටියා. දුතාංග මේ දර ස්වාමීන් වහන්සේලා හිටියා. ඒතර මේ ස්වාමීන් වහන්සේලා ගැන බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා. මොකද ඒක නිවන් මාර්ගටත් උපකාරයක් වෙන නිසා. නිවන් මාර්ගට උපකාර කෙලෙස් ප්‍රහාණය කරන්න, කෙලෙස් තවන්න ඒක උපකාර වෙන නිසා. දැන් මහා කශ්‍යප මහ රහතන් වහන්සේ ගත්තොත් දුතාංගලාභී භික්ෂුන් වහන්සේලා අතර රහතන් වහන්සේ අග්‍රස්ථානයේ දරුවා. මහා කශ්‍යප මහ රහතන් වහන්සේ. ඒතර මහා කශ්‍යප මහ රහතන් වහන්සේ මේ දුතාංග ඔක්කොම වගේ සමාදන් වෙලා ආරක්ෂා කරපු අවස්ථා තිබුණා. ඒක අදහස් කරන්නේ දුතාංග කියන එක ජීවිත කාලේ පුරාවටම ආරක්ෂා කරනවා කියන එක නෙමෙයි. ජීවිත කාලේ පුරාවටම ආරක්ෂා කරන්නත් පුළුවනි. තමන් කැමැති කාලවලදී ඒ දුතාංග ආරක්ෂා කරන්න පුළුවනි. ඒතර මේ විදිහට පින්වත්නි ඒ ලෝක ප්‍රසන්න භාවය සාමාන්‍ය ලෝකයේ තියෙනවා. ඉතින් මේ බාහියට අර මිනිස්සු කන්න බොන්න හොඳට දෙන්න පටන් ගත්තා. එතකොට මිනිස්සු අතර මේ මෙයාට නමකුත් පැට බැඳුණා. අර දර කෝටු වලින් අර මේ පොතු වලින් මේ ඇඳුම හදලා තියෙන නිසා දාරුචීරිය කියලා. එතකොට මේ කෙනාගේ නම වුණා බාහිය දාරුචීරිය. දැන් මෙයා අර ගමට ගිහිල්ලා කන්න මොනවාරි හොයාගෙන අර කැලේ අර සුප්පාරක පටුනේ ඒ කැලෑ ප්‍රදේශයේ වාසය කරනවා. එතකොට මේ කෙනා තුළ අර කෙලෙස් ඉස්මතු වෙලා එන්නෙත් නැහැ. ඒතර අපිට එකකින් පැහැදිලි බාහිය දාරුචීරිය කියලා කියන්නේ මේ මිනිස්සුන්ගේ ප්‍රසාදේ දිනා ගන්න අර මේ රළු පැවැත්මට ආපු කෙනෙකුත් නෙවෙයිනේ. එහෙම නෙවෙයි. ඒක මේ රළු පැවැත්ම පෙන්නලා ප්‍රසාදේ දිනා ගන්න උත්සාහ කරපු කෙනෙකුත් නෙවෙයි. මිනිස්සු රවට්ටන්න උත්සාහ කරපු කෙනෙකුත් නෙවෙයි. Tamanටම හිතුණා ටී කාලයක් යද්දී මම රහතන් වහන්සේ නමක් වද්ද. මම රහතන් වහන්සේ නමක් වද්ද කියලා හිතුණා. දැන් මේක තියෙන්නේ දැන් අපි කතා කරන්නේ දැන් මේ බාහ්‍ය සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා කුද්දක නිකායේ. මේ බාහ්‍ය මහරහතන් වහන්සේගේ ඒ කතා ප්‍රවෘත්තිය. ඒ අරහත්ත්වය දක්වාම තියෙන කතා ප්‍රවෘත්තිය ඇතුළත් සූත්‍රයක් තියෙනවා. අපි සූත්‍රයෙන්ම ඉගෙන ගන්නමුක. එතකොට ඒක ධර්මයේ තුල තියෙන විදිහමයි. අතකෝ බාහ්‍යස්ස දාරුචීරියස්ස රහෝගතස්ස පටිසල්ලීනස්ස ඒවං චේතසෝ පරිවිතක්ක උදපාති. බාහියට බාහ්‍ය දාරුචීරියට විවේකයෙන් ඉන්න වෙලාවක මේ වගේ සිතිවිල්ලක් ඇති වුණා. යේචකෝ කේචි ලෝකේ අරහන්තෝ වා අරහන්ත මග්ගං වා සමාපන්නා අහං තේසමඤ්ඤතරෝති. මමත් එහෙනම් මේ ලෝකයේ ඉන්න රහතන් වහන්සේ නමක් වද්ද. එහෙම නැත්නම් අරහත් මාර්ගයට පිළිපන් කෙනෙක් වද්ද මමත් කියලා තමා ගැන අර විදිහේ පරිවිතරකයක් ඉපදුනා. ඒ පරිවිතරකයක් ඉපදෙන්න ඒ උන්වහන්සේ තුලම අර කෙලෙස් ඉස්මතු වෙන්නේ නැති ස්වභාවයක් තිබුණා. දැන් අර මේ කෙලෙස් එන්නේ තමා තුල ඒක සමහර සංසාරයේ කරු පුරුද්දක් නිසා වෙන්න පුළුවනි. අර පැවැත්ම නිසා වෙන්න පුළුවනි. කෙලෙස් මතු වෙන්නේ නැති ස්වභාවයක් තමා තුලම තිබුණා. එතකොට තමයි Tamanට හිතුනේ එහෙනම් මං මෙහෙම කෙනෙක් වද්ද කියලා. අතකෝ බාහ්‍යස්ස දාරුචීරියස්ස පුරාණ සාලෝහිතා දේවතා අනුකම්පකා අත්තකාමා බාහ්‍යස්ස දාරුචීරියස් චේතෝ පරිවිතක්ක මඤ්ඤාය යේන බාහ්‍යෝ දාරුචීරියෝ තේන උපසංකමි. බාහ්‍ය දාරුචීරියගේ සාලෝහිතා දේවතා පෙර ජීවිතයක ඥාති වෙන කෙනෙක් දිව්‍ය ලෝකෙ ඉපදලා හිටියා. ඒ දෙවියා මේ බාහ්‍ය දාරුචීරියගේ මේ සිතේ ඇති වුණු සිටිවිල්ල දැක්කා. දැකලා බාහ්‍ය දාරුචීරිය ළඟට ආවා. උපසංකමිත්වා බාහ්‍යං දාරුචීරියං ඒතදෝච. එවිල්ලා බාහ්‍ය දාරුචීරියට මෙන්න මේ විදිහට කියන. නේචකෝ ත්වං බාහ්‍ය අරහා. බාහ්‍ය ඔබ රහත් නැහැ. නාපි අරහන්ත මග්ගං වා සමාපන්නෝ. අනුමතරමින් රහත් මාර්ගයටවත් ඔබ ඇවිල්ලා නැහැ. සාපිතේ පටිපදා නත්ති යාය වා ත්වං අරහා අස්ස අරහන්ත මග්ගං වා සමාපන්නෝති. ඔබ ඒ අරහත්වයට හෝ අරහත් මාර්ගයට හෝ ලං වෙලාවක් නැහැ. කිට්ටු වෙලාවක් නැහැ. අතකෝ චරහි සදේවකී ලෝකී අරහන්තෝ අරහන්ත මග්ගං. දැන් ඊට පස්සේ බාහ්‍ය දාරුචීරියට හිතේ සංවේගයක් ඉපදුනා. සංවේගයක් ඉපදිලා අහනවා අතකෝ චරහි සදේවකී ලෝකී අරහන්තෝ අරහන්ත මග්ගං වා සමාපන්නෝති. එහෙනම් කවුද මේ ලෝකේ රහත් හෝ රහත් මාර්ගයේ පිළිපන් යම් කෙනෙක් ඉන්නවද? කවුද?
ඉන්පස්සන දේවතාවා බාහ්‍ය දාර්චීරියට කියනවා අත්ති බාහ්‍ය උත්තරේසු ජනපදේසු සාවත්ති නාම නගරං. බාහ්‍ය උත්තුරු කරේ උත්තරේසු ජනපදේසු උතුරු ජනපදේ සාවත්ති කියලා නුවරක් තියෙනවා නගරං. තත්ත සෝ භගවා ඒතරයි විහෙරති අරහං සම්මා සම්බුද්ධෝ. ආන්නේ සාවත්තියේ එතන ඉන්නවා, එහි වැඩ ඉන්නවා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අර දේවතාව මේ කියන්නේ සිහිය උපද්දනවා දේවතාව. එහි ඉන්නවා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සෝහි බාහිය අරහා චේව අරහන්තායච්ච ධම්මං දේශේති. උන්වහන්සේ රහත්. ඒ භාග්‍යවත් අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේ රහත්. උන්වහන්සේ රහත් වෙන්න මාර්ගය කියනවා. අරහන්තායච්ච ධම්මං දේශේති. අරහත්තට පත් වෙන්න ධර්මය කියා දෙනවා. අතකෝ බාහියෝ දාරිචිරිය තාව දේවතය සංවිජ්ජිතෝ තාව දේව සුප්පාරකා පක්කාමි සබ්බත්ත ඒකරත්ති පරිවාසේන. බලන්න මේ බාහ්‍ය දාරිචිරිය අර දේවතාව අර විදිහට කියලා පිටත් වෙනා ගියා විතරයි. ඒ විලායම ක්‍රියාත්මක වුණා. ඒ විලායම ක්‍රියාත්මක වෙලා සුප්පාරක පටුනෙන් නික්මිලා සාවත්‍ය කරා ගමන් කරනවා. කොහොමද ගමන් කරන්නේ? එක රාත්‍රියක් එක තැනක වාසය කරනවා. මේ කියන්නේ රෑ දෙක තුන එක තැන වාසය කරලා ගමන ප්‍රමාද කරන්නේ නැහැ. මේක තියෙන්නේ ඒකරත්ති පරිවාසේන. එක රාත්‍රියක එක තැනක නවතින්නේ. ඒ කියන්නේ දිගටම ගමන් කළා. නැවතිල්ලක් නැතුව රාත්‍රියට විතරක් තැනක නවතිනවා. අනිත් වෙලාවේ එක දිගට ගමන් කරනවා. යේන සාවත්ති ජේතවනං අනාථපිණ්ඩිකස් ආරාමෝ තීන උපසංකමී. සවතට ගිහිල්ලා මේ අනාථපිණ්ඩික සිටුතුමා හදපු ජේතවනාරාමයටම ගියා. තේනකෝ පන සමේන සම්බෝලා බික්කු අබ්බෝකාසේ චංකමන්ති. මේ වෙලාවේ ජේතවනේ එලිමහනේ බොහෝ භික්ෂුන් වහන්සේලා සක්මන් කරමින් වාසය කළා. අතකෝ බාහියෝ දාරචූරියෝ යේන තේ බික්කු තේන උපසංකමී. ඒ භික්ෂුන් වහන්සේලා ළඟට බාහ්‍ය දාරචීරිය ගියා. උපසංකමිත්වා තේ බික්කු ඒතද බෝච. ගිහිල්ලා අර භික්ෂුන් වහන්සේලාට බාහ්‍ය දාරචීරිය මේ විදිහට කියන. කහන්නුකෝ බන්තේ ඒතරහිසෝ භගවා විහෙරති අරහං සම්මා සම්බුද්ධෝ. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කොහෙද ඉන්නේ දැන් මේ වෙලාවේ? භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කොහෙද කියලා මට උන්වහන්සේ දකින්න ආසයි. දැන් මේ බාහ්‍ය දාරචීරිය කියන මට උන්වහන්සේ දකින්න ආසයි. ඒක නිසා කොහෙද උන්වහන්සේ දැන් මේ වෙලාවේ වැඩ ඉන්නේ කියලා භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා. අතකෝ බාහියෝ දාරිචීරිය දැන් ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා මේ උත්තර දුන්නා භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ පිණ්ඩපාතේ වැඩලා. පිණ්ඩපාතේ ඇතුළු ගමට පිණ්ඩපාතේ වැඩලා. මේකෙන් අපිට එක දෙයක් තේරෙනවා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ අත නොහැරපු දෙයක් තමයි පිණ්ඩපාතේ. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට දාන ගෙනල්ලා දෙන්න ඕනතරම් කට්ටිය නැති. ඕනතරම් සැදී පැහැදී හිටියා. භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට මේ දානීය පිණ්ඩපාතේ කරගෙන ඇවිල්ලා දාන දෙන්න භික්ෂුන් වහන්සේලා සැදී පැහැදී හිටියේ නැද්ද? හිටියා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ වංශයේ දී අතහැරියේ නැහැ. අතහැරියේ නැහැ. භික්ෂුන් වහන්සේලාත් ඒ බුද්ධ වංශයට අදාළ දේ අතහැරියේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේත් යක් ගන්න පිණ්ඩපාතේ වඩිනවා. භික්ෂුන් වහන්සේලාත් පිණ්ඩපාතේ වඩිනවා. දානට ආරාධනා කරාට පස්සේ දානටත් වඩිනවා. එතකොට මේ පිණ්ඩපාතේ කියන එක පින්වත්නි පිටිසිඟා යනවා කියන එක භික්ෂුවකට භික්ෂු ජීවිතේ ගුණධර්ම වඩන්න භික්ෂු ජීවිතේ වීරිය වඩන්න අත්‍යවශ්‍ය දෙයක්. අත්‍යවශ්‍ය දෙයක්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඒක අත නොහැරී බුදුරජාණන් වහන්සේ ඒක අත නොහැරී ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා පිණ්ඩපාතින් යැපෙන්න බලාගෙන ඉන්න ඕනි. දායකයෝ ගෙනල්ලා දෙන්න පුළුවන් දානේ ඒක අතිරේක දෙයක්. නමුත් පිණ්ඩපාතේ වඩින්න බලාගෙන තමයි බුදු සාසනය පැවිදි විය යුත්තේ. පිණ්ඩපාතේ වඩින්න බලාගෙන පිටිසිඟා වඩින්න බලාගෙන. ඒක නිවන් මගට බෙහෙවින් උපකාර වන අංගයක් පිණ්ඩපාතේ කියලා. බුදුරජාණන් වහන්සේ පවා
පිණ්ඩපාතේ වැඩියා. ඉන් පස්සේ බාහ්‍ය දාරුචීරියට දැන් අර මේ ස්වාමීන් වහන්සේලා කිව්වනේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා කියලා. බාහ්‍ය දාරුචීරියට දැන් හදිස්සි බාහ්‍ය දාරුචීරිය එහෙම පිටත් වුණා. එහෙම පිටත් වෙලා ඇතුළු ගමටම බාහ්‍ය දාරුචීරිය මේ සාවත්ති නගරයටම මේ ගියා බුදුරජාණන් වහන්සේ සොයාගෙන. යනකොට බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. ඉන් පස්සේ බාහ්‍ය දාරුචීරිය දැක්කා ඈතින් පිණ්ඩපාතේ වඩින බුදුරජාණන් වහන්සේ. අතකෝ බාහියෝ දාරිචීරියෝ තරමාන රූපෝ ජේතවනං නික්කමිත්වා සාවත්‍යම් පවිසිත්වා අද්දස භගවන්තං සාවත්‍යම් පිණ්ඩාය චරන්තං. ඈතින් පිණ්ඩපාතේ වඩින බුදුරජාණන් වහන්සේ දැක්කා. කොහොමද? දැන් දාරිචීරිය අඳුනගන්නේ බුදුරජාණන් වහන්සේ පාසාදිකං. හරි ප්‍රසාද ජනකයි. පාසාදනීයං ප්‍රසාද ජනක වූ පැවතුම් තියෙන සන්තින්ද්‍රයන් ඉඳුරන් සාන්ත බවට පත් කරගත්තු. සන්ත මානසං මනස සිත සාන්තවත් වූ. එතකොට කෙනෙකුගේ පින්වත්නි ඇවතුම් පැවතුම් වලින් ඒ කෙනාගේ සිතේ සාන්තියක් බලා ගන්න පුළුවන් බුද්ධිමත් කෙනෙකුට. බුද්ධිමත් කෙනෙකුට පුළුවනි. සන්ත මානසං උත්තම දමත සමත මනුප්පත්තං. ඒ ඇවතුම් පැවතුම් ඒ දේවල් ඔක්කොම ශාන්තයි දමනය කරගෙන මනාකොට දමනයෙන් යුක්ත දන්තං දමනය වුණු ගුත්තං මනාකොට රැකගත්තු යතින්ද්‍රියං නාගං උත්තම බවට පත් වූ මේ උතුම් පුරුෂයාව බාහ්‍ය දාරුචීරිය දැක්කා. දැකලා මොකද කරන්නේ? දිස්වාන යේන භගවා තීන උපසංකමි දැකලා බුදුරජාණන් වහන්සේ ළඟට බාහ්‍ය දාරුචීරිය ගියා. තීන උපසංකමි ගියා. ගිහිල්ලා උපසංකමිත්වා භගවතු උපාදී සිරසා නිපතිත්වා භගවන්තං ඊතද වෝච. ගිහිල්ලා දැන් භාග්‍යතුන් වහන්සේගේ දෙපා සිරසින් වන්දනා කරලා. ඒ කියන්නේ සිරසා නිපතිත්වා කියලා කියන්නේ සිරස භාග්‍යතුන් වහන්සේගේ දෙපා ළඟම තියලා වන්දනා කරලා. වන්දනා කළ භාග්‍යතුන් වහන්සේට මෙන්න මෙහෙම කියනවා. බාහ්‍ය දාරුචීරිය බුදුරජාණන් වහන්සේ මෙහෙම කියනවා. කොහොමද? දැන් වෙන කතා මුකුත්ම නැහැ. වෙන කතා මුකුත් නැහැ. දැන් බලන්න මේ බාහ්‍ය දාරුචීරියක තියෙන සුවිශේෂත්වය ආගේ කතා නැහැ. නැත්තම් කියනවානේ මම මෙච්චර සුප්පාරක පට්ටම ඉඳලා මේ ගොඩාක් දුර ආවා. මෙච්චර දවස් ගාණක් ආවා. දැන් මේ මුකුත් කතා නැහැ. බුදුරජාන් වහන්සේට බාහ්‍ය දාරුචීරිය කියනවා දේශේතු මේ භන්තිය භගවා ධම්මං. භාග්‍යතුන් වහන්සේ මට ධර්මය කියන්න. මට ධර්මයේ දේශනා කරන්න. දේශේත සුගතෝ ධම්මං සුගතයන් වහන්සේ මට ධර්මයේ කියා දෙන්න. යං මමස්ස දීඝරත්තං හිතාය සුඛායාති. මට දීර්ඝ කාලයක් හිතසුව පිණිස පවතින ධර්මයේ කියා දෙන්න. සුගතයන් වහන්සේ මට ධර්මයේ කියා දෙන්න කියලා ඉල්ලීමක් කළා. භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා අකාලෝකෝ තාව බාහ්‍ය අන්තර්ගරම් පවිට්ටම් හා පිණ්ඩායාති. බාහ්‍ය මේ ඒකට කාලය නෙවෙයි. අකාලෝකෝ තාව බාහ්‍ය. බාහ්‍ය මේකට කාලය නෙවෙයි. මොකටද? ධර්මය කියන්න මේ කාලය නෙවෙයි. අන්තර්ගරම් පවිට්ටම් හා පිණ්ඩායාති. මම මේ ඇතුළු ගමට පිණ්ඩපාතේ වඩිනවා. දොතියම්බිකෝ බාහ්‍යෝ දාරිචීරියෝ භගවන්තං ඊතදෝච. දෙවෙනි වතාවටත් බාහ්‍ය දාරිචීරිය බුදුරජාණන් වහන්සේට මෙහිම කියනවා. දුජ්ජානංකෝ පනේතම් බන්තේ භගවතෝවා ජීවිතන්තරායානං. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට අනතුරක් වෙන්න පුළුවන්. බලන්න මේ කෙනාගේ තියෙන උවමනාව. දැන් අපිට මේ උවමනාවෙන් 1000න් පංගුවක් අපිට තියෙනවා නම් 1000න් පංගුවක් අපිට තියෙනවා නම් මේ අමාරු කාලෙත් යම් ගුණයක් වඩන්න පුළුවන්. බාහ්‍ය දාරිචීරියට තිබුණු උවමනාවෙන් 1000න් පංගුවක් තියෙනවා නම් යම් ගුණයක් හරි වඩන්න පුළුවන්. තේරුණානේ? ඇයි ධර්මයේ තියෙන නිසා. ඒ අකාලික, සන්දිට්ඨික අකාලික, සුපටි ස්වාක්ඛාතෝ ධර්මයේ තියෙන නිසා. හරි? එතකොට මේ භාග්‍යතුන් වහන්සේගේ ජීවිතයට අනතුරක් වෙනවා. මයිහංහා ජීවිතන්තරායන. මගේ ජීවිතයට අනතුරක් වෙන්නත් පුළුවන්. දේශේතු මේ භගවා ධම්මං.
භාග්‍යවතුන් වහන්සේ මට ධර්මයේ දේශනා කරන්න. දේශීත සුගතෝ ධම්මං සුගතියන් වහන්සේ මට ධර්මයේ දේශනා කරන්න කියලා දෙවෙනි වතාවෙත් ඉල්ලුවා. ඊන් පස්සේ දෙවෙනි වතාවෙත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා බාහිය මේ ඒකට කාලයක් නෙමෙයි. මේ තථාගතයන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා ඇතුළු ගමට. ඊන් පස්සේ මේ තුන්වෙනි වතාවෙත් බාහි දාරචිරි කියනවා තතියම්පිකෝ බාහියෝ දාරචිරියෝ භගවන්තං ඊතදෝච දුජ්ජානංකෝ පනේතම් බන්තේ භගවතෝවා ජීවිතන්ත්‍රායන. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතේට අනතුරක් වුණොත් මයංවා ජීවිතන්ත්‍රායන මගේ ජීවිතේට අනතුරක් වුණොත් ඒක නිසා ස්වාමීනි මට ධර්මයේ කියා දෙන්න. සුගතයන් වහන්සේ මට ධර්මයේ කියා දෙන්න. බොහෝ කාලයක් මට හිතසුව පිණිස ධර්මයේ කියා දෙන්න. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ බාහ්‍ය දාරිචිරිගේ සිතේ ඇතිවිලා තියෙන මේ උද්දීපනය. ඉන්ද්‍රිය ධර්ම බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය පරෝපරිඥාණයෙන් යුක්තයි. ඉන්ද්‍රිය පරෝපරිඥාණයෙන් යුක්ත බුදුරජාණන් වහන්සේ බැලුවා මේ බාහ්‍ය දාරිචිරියගේ ධර්මය අවබෝධ කරගන්න තියෙන හැකියාව කොහොමද? දැක්කා උත්තර ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා. දැන් මේ ඒකට සුදුසු විදිහට මනස සකස් වෙලා තියෙනවා. මනස සකස් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ කල්පනා කළා දැන් බාහියට සුදුසු වෙලාව. බාහියට ධර්මයේ කියා දෙන්න සුදුසු වෙලාව. තස්මාති තේ බාහිය ඒවං සික්කිතබ්බං. බුදුරජාණන් වහන්සේ හිටගෙනම වාඩුණා කියලාවත් නැහැ. බුදුරජාණන් වහන්සේ හිටගෙනම බාහිය දාර්ශනික සමහරට එතනම වාඩි වෙලා ඉන්න ඇති බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලමින් බණ කියන්න කියලා. බුදුරජාණන් වහන්සේ හිටගෙනම බාහිය දාර්ශනිකයට දේශනා කරනවා තස්මාතිහ තේ බාහිය ඒවං සික්කිතබ්බං. බාහිය නම් මෙහෙම හික්මෙන්න. මේ හික්මෙන්න දෙයක් කියන්නේ මේ විදිහට හික්මෙන්න කියලා කියන්නේ දිත්තේ දිත්තමත්තම් භවිස්සති. බාහිය දිත්තේ දිත්තමත්තම් භවිස්සති. දුටුදේ දුටු මාත්‍රයෙන් නවතින්න. දුටුදේ දුටු මාත්‍රයේ පමණයි. දුටුදේ දුටු මාත්‍රයේ පමණයි. දිත්තේ දිත්තමත්තම් භවිස්සති. එච්චරයි. සුතේ සුතමත්තම් භවිස්සති. ඇසූ දේ ඇසූ මාත්‍රයේ පමණයි. හරි. මුතේ මුතමත්තම් භවිස්සති. දැනුණු දේ දැනුණු මාත්‍රයේ පමණයි. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. දැනගත්තු දේ දැනගත්තු මාත්‍රයේ පමණයි. ඒවං හිත්තේ බාහිය සික්කිතබ්බං. බාහිය ඔය විදිහට හික්මෙන්න. යතෝකෝතේ බාහිය දිත්තේ දිත්තමත්තම් භවිස්සති. බාහිය යම් වෙලාවක ඔබ දුටු දේ දුටු මාත්‍රයක් පමණයි කියන අවබෝධයට ආවොත්. හරි. දුටු දේ දුටු මාත්‍රේ පමණයි කියන අවබෝධයට ආවොත් එහෙම සුතේ සුත මත්තම් භවිස්සති. ඇසූ දේ ඇසූ මාත්‍රේ පමණයි කියන අවබෝධයට ආවොත් එහෙම මුතේ මුතමත්තම් භවිස්සති. දැනුණු දේ දැනුණු මාත්‍රේ පමණයි කියන අවබෝධයට ආවොත් එහෙම විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. දැනගත්තු දේ දැනගත්තු මාත්‍රේ පමණයි කියන අවබෝධයට ආවොත් එහෙම යතෝ ත්වම් බාහිය නතේන. බාහිය ඔබ ඒ සමග නැහැ. නතේන ඒත් එක්ක නැහැ ඔබ. කුමක් එක්කද? දුටු දේත් එක්ක ඔබ නැහැ. ඇසූ දේත් එක්ක ඔබ නැහැ. මේ තාමත්ම ගැඹුරු තැනක් මේ කියන්නේ. දුටු දේ දුටු මාත්‍රයේ පමණයි කියලා එතනින් එහා දෙයක් නැහැ කියන අවබෝධයට આવොත් එහෙම බාහිය ඒ දැකපු දේත් එක්ක ඔබ නැහැ. ඒ ඇසූ දේත් එක්ක ඔබ නැහැ. ඒ දැනුණු දේත් එක්ක ඔබ නැහැ. ඒ දැනගත්තු දේත් එක්ක ඔබ නැහැ. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යතෝත්වම් බාහිය නතේන. බාහිය ඔබ ඒත් එක්ක නැත්තම් ඒ දුටු ඇසූ දැනුණු දැනගත්තු දේත් එක්ක ඔබ නැත්තම් නතේන තතෝත්වම් බාහිය නතත්. ඔබ එහි නැහැ. හරි. ඔබ එහි නැහැ. මේක අපිට ගොඩාක් විස්තර කරන්න කාල වේලාව තියෙයි දන්නේ. පුළුවන් විදිහට අපි විස්තර කරමු. යතෝත්වම් බාහිය නතත්. ඔබ එහි නැත්තම් බාහිය තතෝත්වම් බාහිය නේවිද. ඔබ මේ ලෝකේ නැහැ. නේවිද. ඉද කියලා කියන්නේ මේ ලෝකෙට. නේවිද මේ ලෝකේ නැහැ ඔබ. නහුරං
ඊළඟ ලෝකෙත් ඔබ නැහැ. පරලොවත් නැහැ. න හුරං න උභය මන්තරේ. ඒ දෙක අතරත් නැහැ. ඒසේවන්තෝ දුක්ඛසයාති. බාහ්‍ය ඔය තමයි දුකේ කෙලවර. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය තමයි බාහ්‍ය දුකේ කෙලවර. මොකක්ද මේ කිව්වේ? මේ තියෙන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ ගැඹුරුම තැනක්. මනසින් ස්පර්ශ කරන්න, නුවණින් ස්පර්ශ කරන්න, ප්‍රඥාවෙන් ස්පර්ශ කරන්න තියෙන ගැඹුරුම තැනක්. බුදුරජාණන් වහන්සේ බාහ්‍ය දාර්ශනිකයට දේශනා කරන්නේ. බලන්නකෝ. බුදුරජාණන් දේශනා කරන බාහ්‍ය ඔබ නම් මේක වෙන්න කොහොමද? දිට්ඨි දිට්ඨමත්තම් භවිස්සති. දැකපු දේ ඒ මාත්‍රේ පමණයි. මොකක්ද කිව්වේ? එතකොට අපි ඉන්නේ දිට්ඨි දිට්ඨමත්තේ නෙවෙයි. දිට්ඨි දිට්ඨමත්තේ නෙවෙයි අපි ඉන්නේ. අපිට දුටු දේ තියෙනවා. දැකපු දේ විතර ඒ එපමණකින් අවසන් නැහැ. අපිට දැකපු දේ තියෙනවා. දැකපු දේ තියෙනවා අපිට. කොහොමද තියෙන්නේ? ඇසින් රූපේ දකිද්දී, හරි? ඇසින් රූපේ දකිද්දී ආපහු අපි ඒ රූපේ දැකපු රූපය නිරුද්ධ වුණා කියලා, ඒ රූපේ නිරුද්ධ වුණා කියලා අපිට අවබෝධයක් නැතිකම නිසා, රූපය නිරුද්ධ වුණා කියලා අවබෝධයක් නැතිකම නිසා අපිට රූපේ තියෙනවා. හරි? ඇසින් රූපයක් දකිනකොට මම ඔය ඉස්සෙල්ලා ඔබට කියා දීලා තියෙනවා දේශනාවල, විශේෂයෙන්ම මදුපිණ්ඩික සූත්‍රය ආදී දේශනාවල. ඇසින් රූපයක් දකිනකොට වෙන ක්‍රියාදාමය ඒ තමයි චක්කුංච පටිච්ච රූපේච uppajjee චක්කු විඥානං. ඇසත් රූපයත් හේතු කරගෙන උපදිනව ඇසී විඥානය. තින්නං සංගති පස්සෝ. ඒ තුන එකතුවත් එක්ක ස්පර්ශය හැදෙනවා. ඒ තුන එකතුවත් එක්ක ස්පර්ශය. එතකොට එන්න ඇස තියෙනවා. ඇස කියලා කියන්නේ මේ අපිට පෙනෙන කෘත්‍ය සිදුවෙන ඒ තැන. ඇස පෙනෙන කෘත්‍ය සිදුවෙන තැන. එන පෙනෙන කෘත්‍යයටම තමයි ඇස කියලා කියන්නේ. කෘත්‍ය ඒ වෙලාවේ පෙනෙන කෘත්‍ය නැත්තම් ඇස කියලා ආයතනයක් නැහැ. පෙනෙන කෘත්‍යයත් එක තමයි ඇස නම් වූ ආයතනේ හැදෙන්නේ. හරි? එතකොට අර වස්තුවේ රූපේ ඒ වර්ණ සටහන එහෙම නැත්නම් වර්ණය ආලෝකයත් එක්ක ඇවිල්ලා අර පෘෂ්ටි ඒ කියන්නේ ඇසේ එහෙම නැත්නම් චක්කුප්පසාදේ ආපාතනෙ වෙනවා. ආපාතනෙ වුණාට පස්සේ ඒ කෙරෙහි මානසිකාරය යොමු වුණොත්, හරි? ඒ ආපාතනයේ වුණු දේ කෙරෙහි මානසිකාරය යොමු වුණොත් එහෙම එතන සිත උපදිනවා. යමක් වර්ණයක් ඇසේ ආපාතනයේ උනා කියලා දැනගන්න සිත උපදිනවා. ඒක තමයි විඥානය කියලා කියන්නේ. ඒක චක්කු විඥානය. ඒක ඇසේ ඒ විඥානය හැදෙන්නේ. ඒ සිත උපදින්නේ. මේ තුන තමයි චක්කුංච පටිච්ච රූපේච uppajjee චක්කු විඥාන. ඔන්න මේ තුන එකතු වෙනවා. තින්නං සංගති පස්සෝ. මේ තුන එකතු වුණා. හරි. ස්පර්ශය කියලා වෙනම එකක් හැදෙනව නෙවෙයි. අර තුනේ එකතුවට තමයි ස්පර්ශය කියලා කියන්නේ. තින්නං සංගති පස්සෝ. පස්සපච්චය වේදනා. හරි? ස්පර්ශය තුලින් ස්පර්ශය වුණාද? ස්පර්ශය හේතු කරගෙන හට ගන්නවා විඳීම. විඳින්නේ මොනවද මේ වෙලාවේ? විඳින්නේ ඇසේ චක්කුප්පසාදේ අර උපවත් පෘෂ්ඨේ අර වර්ණයේ ආලෝකයක් එක්ක ඇවිල්ලා පතිත වුණු බව විඳිනවා. යම් පස්සපච්චය වේදනා. යම් වේදීති තං සංජානාති. යමක් විඳිනවදේදී හඳුනා ගන්නවා. දැන් ඇසේ යමක් ආපාතනේ වුණා, ඒක වින්දා. හරි? ඒ බව හඳුනා ගන්නවා. ඒ විඳව බව හඳුනා ගන්නවා. යම් වේදී සංජානාති. යම් සංජානාති තං විතක්කේති. අන්නේ ගැන දැන් හිතන්න පටන් ගන්නවා. දැන් සංජානාති තං විතක්කේති. යම් විතක්කේති තං
පපංචේති. ඔන්න අර්බුදයේ හැදෙන තැන මම ඉස්සලක් කිව්වා. ඔන්න අර්බුදයේ හැදෙන තැන. හරි. යම් විතක්කීති තම් පපංචේති. යම් පපංචේති තතෝ නිදානං යම් පපංචේති තතෝ නිදානං පපංච සංඥා සංකා සමුදාචරති අතීතානාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු. යම් තැනකද ප්‍රපංච හටගන්නේ තතෝ නිදානං ඒ හේතු කරගෙන පපංච සංඥා සංකා සමුද හැසිරෙනවා. මොකේද? අර රූපේ හැසිරෙනවා. අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේ. අතීත අනාගත වර්තමාන ඇසින් දකින රූප උපයෝගී කරගෙන දැන් අර ඇසින් දකපු දේ ගැන අපිට හිතන්න පුළුවනි. කොහොමද? මේක අහවල්දී, මේක අහවල්දී, මේ මගේ ගෙදර, මේ මගේ අම්මා, මේ අහවල් කෙනා, මේ ගහක්, මේ ගහ හොඳයි නරකයි, එහෙම නැත්නම් අර කෙනෙක් දැක්කම මෙයා නරකයි. මේ ඔක්කොමට හිතන්න පුළුවන්. ඒ හිතන්නේ කුමක් එක්කද? අතීතයේ දැකපු ඒ රූප, ඊට අදාළ රූප, ඒ දේම අතීතයේ දැකලා තියෙන්න පුළුවන් සමහර විට. ඒකත් එක්ක දැන් අම්මා දකින්නකොට මට ඒ අම්මා කියලා තේරෙන්නේ මම අතීතයේ මගේ අම්මා දැකලා තියෙන නිසා. මට අම්මා අතීතයේ දැකලා මම අසුරු කරලා තියෙන නිසා. නැත්තම් අම්මා දැක්කත් මට ඒක රූප මාත්‍රයක් විතරයි. ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ ප්‍රපංච හටගන්නේ තණ්හා මාන දිට්ඨිත් එක්ක. වර්ත කියන ආශ්‍රව කියලා. ආශ්‍රව ඇසුරු කරගෙන නැවතර රූපී අපි හැසිරෙනවා. රූපේ හැසිරෙනකොට ඒ රූපය අපිට නිරුද්ධ නැහැ. රූපේ නිරුද්ධ නැති නිසා අපිට හැසිරෙන්න රූපයක් තියෙනවා. හරි. එහෙනම් ඔතනින් කැඩුවොත් එහෙම ඔතනින් කඩනවා නම් ඒ කැඩුවට පස්සේ අපිට හැසිරෙන්න රූපයක් නැහැ. ඒ දැකපු දේ දැකපු මාත්‍රෙන් අවසන්. හරි. දැකපු දේ දැකපු මාත්‍රෙන් අවසන්. එහෙනම් එහෙම වෙන්න නම් මොකද වෙන්න ඕනේ? රූපේ ඇත්ත ස්වභාවය තේරුම් ගන්න ඕනේ. රූපේ ඇත්ත යථාර්ථය තේරුම් ගන්න. රූපේ යථාර්ථය තමයි වර්ණ සටහන ඇසී වැදුනා. ඒ රූපයට අදාළ වර්ණය එහෙම නැත්නම් ආලෝකය තුලින් ඒ රූපයට අදාළ ඡායාව ඇසී පතිත වුණා. එතන එක ඉවර වුණා. එතන නිරුද්ධ වුණා. නිරුද්ධ වෙන්නේ රූපේ විතරක් නෙවෙයි ඇසත් නිරුද්ධ වෙනවා. ඒ මොහොතේ ඒ ඇසත් නිරුද්ධ වෙනවා. ඒ රූපයත් නිරුද්ධ වෙනවා. හරි. දැක්කොත් දැක්කා විතරයි. එතනින් එහාට දෙයක් නැහැ. ඇසුවොත් ඇසුවා විතරයි. එතනින් එහාට දෙයක් නැහැ. අසන දකින්න රූපේ තුල ගෙවල් දොරවල් අම්මා තාත්තා යහපත් හොඳ දේවල් නරක දේවල් ඔක්කොම මෙහෙන් අපි හදාගන්න දේවල්. ඒක දකින්න දේ තුල ඒ දේ නැහැ. දැකීම් මාත්‍රය තුල ඒ දේ නැහැ. ඒ ඔක්කොම මේ හදාගන්න දේවල්. ඇසීම් මාත්‍රය තුල ඒ දේවල් නැහැ. ඇසීම් මාත්‍රය තුල මිහිරි අමිහිරි දේවල් නැහැ. ඇසීම් මාත්‍රය. ඒක ඇසීම් මාත්‍රයක් විතරයි. ඒක මේ හදාගන්න දෙයක්. හරි? ඇසීම් මාත්‍රය තුල නැහැ එක දේවල්. ඒක ඒ ඇසෙන දේෙන් ඊට අදාළ දේ හදාගන්නේ අපි මෙහින්. මොකක් එක්කද? අර ආශ්‍රවත් එක්ක. පපංච සංඥා සංකා සමුදාචරති. අතීතානාගත පච්චුප්පන්නේසු සෝත විඤ්ඤේසු සද්දේසු. අපි ඇසින් කනින් අහපු දේත් එක්ක අපි හදාගන්නවා. ඔය කිව්වේ අහවල්දී. ඔය ඇහුනේ අහවල් සද්දේ. ඔය සද්ද මෙහෙමයි. ඉතින් බැනු කෙනෙක් බයිනකොට බැනුම හදාගන්න මෙහෙන් අපි. යම්කිසි කෙනෙක් පාරේ නරක වචන එකේ බැන යනවා. අපිට ඒක ප්‍රශ්නයක් නෙවෙයිනේ. ඒක අපිට ඇසෙන දෙයක් විතරයි. හැබැයි ඒක නම් මට නම් බයින්නේ කියලා මට බයිනවා කියලා මං දැනගත්තොත් මට බයිනවා කියලා දැනගත්තොත් මොන්න මට තරහ යනවා. එතකොට ඒ බැනුම කියන්නේ මට බයිනවා කියලා දැනගත් වෙලාවේ කනේ වදින ශබ්දයයි දැන නොගත් වෙලාවේ කනේ වදින ශබ්දයයි දෙකම වෙනස් නෑනේ. එකමනේ. එකම ශබ්දේ. එකම ශබ්ද මාත්‍රි වදින්නේ. හැබැයි ඒක මට බයිනවා කියලා දැනගත්තේ කොහෙන්ද? ඒක හදාගත්තේ. ඒක මෙහෙන් හදාගත්තේ. අන්න එතකොට තමයි ප්‍රශ්නේ හටගන්නේ. ආශ්‍රවත් එක්ක සම්බන්ධ වෙලා. ඉතින් පින්වත්නි මෙන්න මේ විදිහට අර බුදුරජාණන් දේශනා කරනවා බාහි එහෙනම් ඔබ මේ විදිහට හික්මෙන්න දැකපු දේ දැකීම මාත්‍රයෙන් අවසන් කරනවා කියලා හික්මෙන්න.
දුටු දේ දුටු මාත්‍රෙන් අවසන් කරනවා කියලා හික්මෙන්න. දැනුණු දේ දැනුණු මාත්‍රෙන් අවසන් කරනවා කියලා හික්මෙන්න. දැනගත්තු දේ දැනගත්තු මාත්‍රෙන් අවසන් කරනවා කියලා හික්මෙන්න. යතෝකෝතේ බාහිය දිත්තේ දිට්ඨමත්තම් භවිස්සති. බාහිය ඒ දුටු දේ දුටු මාත්‍රෙන් අවසන් වුණොත්, දුටු දේ දුටු මාත්‍රෙන් අවසන් නම් තතෝතුම් බාහිය නතේන. බාහිය ඔබ ඒත් එක්ක නැහැ. ඒ කියන්නේ මොකක්ද? ඒකත් මේ ගැඹුරු දෙයක් මේ කියන්නේ. දකින දේ එක්ක තමයි මම ඉන්නේ. මම කියලා වෙනම කෙනෙක් මෙහි ඉඳලා රූප බලනවා නෙවෙයි. රූපේ බලන එකත් එක්ක තමයි මම හැදෙන්නේ. ඒ බලන්නකෝ. රූපයක් ඇසින් රූපය දකිද්දී, හරි, ඇසින් රූපය දකිද්දී එතන නෙවෙයිද රූපාදානස්කන්ධය හැදෙන්නේ. ඇසින් රූපය මහත්පදම සූත්‍රය බලන්න. ඇසින් රූපය දකින්නකොට තමයි රූපාදානස්කන්ධය හැදෙන්නේ. කනින් ශබ්දය අහනකොට තමයි රූපාදානස්කන්ධය හැදෙන්නේ. හරි. නාසයෙන් ගඳ සුවඳ විඳිනකොට තමයි රූපාදානස්කන්ධය හැදෙන්නේ. දිවෙන් රසය විඳිනකොට රූපාදානස්කන්ධය හැදෙන්නේ. කයින් පහස විඳිනකොට, මනසින් අරමුණු හිතනකොට රූපාදානස්කන්ධය හැදෙන්නේ. රූපාදානස්කන්ධය හැදෙන්නේ එතන. හරි. එතකොට ඇසින් රූපය දකින්නකොට නම් රූපාදානස්කන්ධය හැදෙන්නේ. ඒ රූපාදානස්කන්ධය නෙවෙයිද මම කියලා හිතන් ඉන්නේ. මත ඒ ඇසින් රූපේ දකින්නකොට හැදෙන රූපාදානස්කන්ධය වෙනම අර රූපේ එකක් හැදෙනවා. මම කියලා රූපාදානස්කන්ධය වෙනම මෙහෙ තියනවාද? නැහැ. අපි හිතන්නේ, අපි ධර්ම ඉගෙන ගන්න විදිහට අපිට හිතෙන්නේ සමහර විට මම කියලා රූපාදානස්කන්ධයක් මෙහි වෙනම තියෙනවා. මම කියන රූපාදානස්කන්ධයෙන් වෙනම රූපයක් බලලා වෙන මේ රූපයට අදාළ රූපාදානස්කන්ධ වෙනම හදනවා කියලා. නෑ, එහෙම කන්නේ. ඇසින් රූපේ දකින්නකොට තමයි මම කියලා හිතන් ඉන්න මේ රූපාදානස්කන්ධය හැදෙන්නේ. හරි. වේදනා උපාදානස්කන්ධය හැදෙන්නේ. සංඥා උපාදානස්කන්ධය හැදෙන්නේ. ඔක බලන්න ඔබ මහත්පදම සූත්‍රයේ. සංස්කාර උපාදානස්කන්ධය හැදෙන්නේ, විඥාන උපාදානස්කන්ධය හැදෙන්නේ ඇසින් රූපය දකිද්දී. ඒතර ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන උපාදානස්කන්ධ නෙවෙයිද මම කියලා හිතන් ඉන්නේ. මම කියලා උපාදානස්කන්ධයක් වෙනම මෙහි තිබිලා මම වෙනම මේ රූප උපාදානස්කන්ධයක් හදනවද? නැහැ. ඔය ඇසින් රූපේ දකිද්දී තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයම හැදෙන්නේ. අන්න එතන තමයි හින්නම් ඒ පංච උපාදානස්කන්ධය තමයි මම කියලා මං හිතන් ඉන්නේ. කනින් ශබ්දය අහනකොට තමයි පංච උපාදානස්කන්ධය හැදෙන්නේ. ඒක තමයි මම කියලා හිතන් ඉන්නේ. නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරනකොට පංච උපාදාන, ඒක තමයි මම කියලා හිතන් ඉන්නේ. දිවෙන් කයින් මනසින් මේ හැදෙන පංච උපාදානස්කන්ධය මම කියලා හිතන් ඉන්නේ. එතකොට ඇසින් රූපේ දකින්නකොට එක් රූපය නිරුද්ධ නම්, ඇසින් දකින රූපය ඒ මොහොතේම නිරුද්ධ වුණා කියලා Taman දැනගත්තොත්, දැක්කොත්, අර හැදෙන පංච උපාදානස්කන්ධේ ඒක අනිත්‍ය වෙලා යනවා. ඒක අනිත්‍යයි කියලා දැනගන්නවා. ඒ රූපය අනිත්‍යයි. ඒක ඇති වුණු රූපය නිරුද්ධ වෙලා ගියා. එහෙනම් දිගින් දිගට පවතින රූපයක් එයාට නැහැ. වේදනාවක් නැහැ, සංඥාවක් නැහැ, සංස්කාර විඥානයක් නැහැ. ඇසින් දකින රූපේ ඒ මාත්‍රියේ පමණ එතනින් එහාට දෙයක් නැත්නම් දිට්ඨ මත්තන් නම්, දැකපු දේ අවසන් වෙනවා නම් අර රූප උපාදානස්කන්ධය එතන පැවැත්මක් නැහැ. හරි, ඒක අනිත්‍යයි කියලා එයා දකිනවා. එහෙනම් එතන මම ඉන්නවද? දැකපු දේෙන් අවසන් නම්, හරි, පින්වත්නි, දකින රූපය තුල තමයි මම ඉන්නෙත්. ඒකනේ දැන් ඔබ ආයතන අනිත්‍ය භාවනාව කරද්දී මේ ඇස මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා ඔබ හිතනවා. කියනෝනේ අපි හිතන්න කියලා.
ඊට පස්සේ රූපයත් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා හිතනවා. එහෙනම් රූපයත් මම කියලා අරන් තියෙන නිසානේ ඔබට කියන්න එපා කියලා එහෙම හිතන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ රූපය මම නෙවෙයි කියලා හිතන්න. හැබැයි එහෙනම් මම නෙවෙයි කියලා හිතන්නේ මම කියලා අරන් තියෙන නිසානේ. එහෙනම් ඒ රූපේ මමනේ. එතන මම හැදිලානේ. හැදෙන්නේ අර විදිහට. හරි. එතන තමයි රූප උපාදානස්කන්ධය, වේදනා උපාදාන, සංඥා සංකාර විඥාන උපාදානස්කන්ධය හැදෙන්නේ. හරි. එහෙනම් ඔන්න දිට්ඨ මත්තන් නම් දැකපු මාත්‍රේ පමණයි නම් එතන මම කියලා කෙනෙක් හැදිලා නැහැ. මම කියලා කෙනෙක් නැහැ එතන. එතන මම නැද්ද? නැහැ. හැදෙන දේ නිරුද්ධ වෙලා යනවා. දිගින් දිගට පවතින මමක් නැහැ. යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේ හේතු නැතිනකොට නැති වෙලා යනවා. අර කච්චානගොත්ත සූත්‍රයේ තියෙන්නේ. කච්චානගොත්ත සූත්‍රයේ තියෙන දේ තමයි අපි දකින්නේ එතකොට. අපිට සිද්ධ වෙන්නේ මොකද්ද? ලෝක සමුදයංකෝ කච්චාන යථාභූතං සම්මප්පඤ්ඤය පස්සතෝ යා ලෝකේ නතිතාසාන හෝති. ලෝකේ සමුදය කියන්නේ මොකද්ද? මේ ඇස හරහානේ ලෝකේ හැදෙන්නේ. කන නාසය දිවකය මනස හරහානේ ලෝකේ හැදෙන්නේ. දැන් මේ ඇස ඒකනේ අර ලෝක සූත්‍රයේ බුදුරජාණන් දේශනා ලෝකෝති බන්ති උච්චති කිත්තාවතනකෝ බන්ති ලෝකෝතු උච්චති. ස්වාමී ලෝකේ කියලා කියනවා. මොකද්ද ලෝකේ කියලා කියන්නේ? මොකද්ද ලෝකේ කියලා කියන්නේ? චක්කුංච පටිච්ච රූපේ උත්පජ්ජ චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. මේ ලෝකය. එහෙනම් ඇස තියෙනවා නම් රූපේ තියෙනවා නම් ඇසි විඥානය හටගත්තොත් එහෙම ස්පර්ශය ඇතුළත ඔන්න රූප ලෝකේ හැදිලා. කනටත් එහෙමයි ශබ්ද ලෝකයේ හැදිලා. ඉතින් මේ ලෝකෙන්තර වෙන ලෝකයක් අය කතා කරන්නේ. මේක තමයි ලෝකය. එහෙනම් ලෝක සමුදයංකෝ කච්චාන යථාභූතං සම්මප්පඤ්ඤය පස්සතෝ ලෝකේ හැදීම සමුදය වීම යථාර්ථ වශයෙන් දැක්කොත් එහෙම නෑ කියන මතය දෘෂ්ටි නැති වෙලා යනවා. නත්තිතාසාන හෝති. ලෝක නිරෝධංකෝ කච්චාන යථාභූතං සම්මප්පඤ්ඤය පස්සතෝ ලෝකේ නිරුද්ධ වීම හැදෙන ලෝකය ඒ මොහොතේම නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් එහෙම යථාභූත සම්මප්පඤ්ඤය පස්සතෝ යා ලෝකේ අතිතාසාන හෝති. ලෝකේ නිරෝධය දැක්කොත් එමෙ ඇත කියන අන්තේ නැති වෙලා යනවා. හරි ඇත කියන මොකද තියෙන්නේ? හට ගන්න දේ නිරුද්ධ වීමක් වෙනවා. සමුදය වෙන දේ නිරුද්ධ වීමක් වෙනවා. සමුදය නිරෝධය මේක තමයි දකින්නේ. සමුදය වෙන දේ නිරෝධය දකින්නවා නම් අපි අර දකින්න රූපයත් එක්ක මම ඉන්නවා කියලා දෙයක් නැහැ. මම දැකපු දැන් මෙහෙම හිතන්න. මීට දවස් 7කට ඉස්සෙල්ලා දැකපු රූපයක් දැන් මට තියෙනවා කියලා හිතුනොත් එහෙම ওই දවස් 7 තිස්සේ මම ඉඳලා තියෙනවා කියලා හිතන්න. මීට අවුරුදු 25කට ඉස්සෙල්ලා දැකපු රූපයක් තියෙනවා කියලා මට හිතෙනවා නම් දැක්මක් තියෙනවා නම් ඒ අවුරුදු 25ක් තිස්සේ මම ඉන්නවා කියන දැක්මක් මා තුළ තියෙනවා කියලා හිතන්න. ඒ රූපයත් එක්ක මම හැදිලා ශබ්දයත් එක්ක මම හැදිලා බුදුරජාණන් දේශනා කරනවා දිට්ඨ මාත්‍රයේ විතරනම් දකින්න දේ දැකීම මාත්‍රයේ විතරනම් ඒකත් එක්ක මම නැහැ. මම කියලා කෙනෙක් දිගින් දිගට ඉන්න මමක් නැහැ. ඇයි අතන ඒ දකින්න දේත් එක්ක තමයි මම හැදෙන්නේ. අහන දේත් එක්ක මම හැදෙන්නේ. දැනෙන දේත් එක්ක මම හැදෙන්නේ. දැන ගන්න දේත් එක්ක මම හැදෙන්නේ. වෙන මමක් නැහැ. හරි ඒක එතනින් අවසන් වෙනවා නම් එහෙනම් මම කියලා දිගින් දිගට පවතින කෙනෙක් නැහැ. බුදුරජාණන් දේශනා කරනවා තතෝතුම් බාහියන්න තේන. එහෙනම් ඔබ ඒත් එක්ක නැහැ. යතෝතුම් බාහියන්න තේන බාහිය ඔබ ඒත් එක්ක නැත්තම් තතෝතුම් බාහියන්න තත් ඔබ එතන නැහැ. ඔබ එතන නැහැ එහෙනම්. එතන හැදිලා නැහැ ඔබ. ඔබ එතන ඉන්න කෙනෙක් නෙවෙයි. යතෝතුම් බාහියන්න තත් බාහිය ඔබ එතන නැත්තම් තතෝතුම් බාහිය නේවිද ඔබ මෙලව නැහැ. එහෙනම් මේ ලෝකෙම්ම යන්නේ නිදහස්. මේ ලෝකෙම්ම නිදහස්. හරි මේ ලෝකෙම්ම නිදහස්. ඇසින් රූප බලනවා ඇස නැහැ. කනින් ශබ්ද අහනවා කන නැහැ නිරුද්ධයි. ඒ කියන්නේ මොකද රූප බලන්න බැයිද? පුළුවන්. දිගින් දිගට පවතින ඇසක් නැහැ. ශබ්ද අහන්න බැයිද? පුළුවන්. දිගින් දිගට පවතින ශබ්ද නැහැ. මේ කනක් නැහැ. දිගින් දිගට පවතින නාසයක් නැහැ.
දිගින් දිගට පවතින දිවක් හයක් මනසක් නැහැ. එහෙනම් ඒක නා ඉන්නවා කියලා කියන්න බෑ. නැහැ කියලා කියන්න බෑ. මේක බලන්නකො මේ සූත්‍රي. නේවිද එහෙනම් ඔබ මේ ලෝකේ නැහැ. නහුරං පරලෝකෙත් නැහැ. පරලොවත් නැහැ. නහුරං න උභය මන්තරේ. ඒ දෙක අතරත් නැහැ. මොකද ඒ අතර නැහැ කියලා කියන්නේ? එක්ක මේ ලෝකෙ මුන් නිදහස්. පරලෝකෙ මුන් නිදහස්. ඒ අතරත් නැහැ කියලා කියන්නේ. දැන් ඒ අතර කෙනෙක් මෙහෙමත් අපිට තේරුම් ගන්න පුළුවනි. දැන් අන්තරා පරිනිබ්බායි කියලා කියන්නකො. අනාගාමී කෙනෙක් ඉන්නවා අන්තරා පරිනිබ්බායි. මේ ලෝකෙන් චුත වෙනකොටම එයා අනාගාමී වෙලා. චුත වෙනකොටම අනාගාමී වෙලා. ඊළඟ සුද්ධවාස බ්‍රහ්ම ලෝකයේ ඉපදෙනකොටම අරහත්ත්වයට පත්ලා පිරිනොම් පානවා. ඒ දෙක අතරේ අරහත්ත්වයට පත් වීම, ඒ දෙක අතර නිදහස් වෙනවා. එහෙනම් ඒ දෙක අතරත් යා නැහැ. ඒ දෙක අතරත් නැහැ. බුදුරජාණන් දේශනා කරනවා ඒසේවන්තු දුක්, මේක තමයි දුකේ කෙලවර. දැකපු දේ අවසන්. එනම් මොකද කරන්න තියෙන්නේ? ඇස අනිත්‍යයි කියලා දකින්න. ඇසට පේන රූපය අනිත්‍යයි කියලා දකින්න. කන නාසය දිවකය මනස අනිත්‍යයි කියලා දකින්න. ශබ්ද ගන්ධ රස පහස අරමුණු අනිත්‍යයි කියලා දකින්න. මේවා හටගෙන නිරුද්ධ වෙනවා. සමුදේ වෙලා නිරුද්ධ වෙනවා. සමුදේ දකින්න. නිරෝධය දකින්න. සමුදේ නිරෝධය දැක්කට පස්සේ අපිට තේරෙනවා මොකද්ද මේක අනිත්‍යයි. හරි? අනිත්‍යයි. එහෙනම් අනිත්‍ය දේ අපිට අල්ලගන්න. මේක තමයි දුකේ කියලා. මේ අනිත්‍ය දේ විදිහට නොතේරීමමයි අපිට දුක හදාගන්න ලෝකේ හැදෙන්නේ. දුක හැදෙන ලෝකේ හැදෙන්නේ මෙන්න මේ අනිත්‍ය දේ අනිත්‍ය විදිහට අවබෝධ නොවීම නිසා. අපිට දුක හැදෙන්න ලෝකයක් නැහැ. ලෝකෙන් නිදහස්. අනිත්‍ය දේ අනිත්‍යද දැක්කනම්. ඉන් පස්සේ තියෙනවා අතකෝ බාහ්‍යස් දාරුචීරියස්ස භගවතු ඉමාය සංකිට්ඨාය ධම්ම දේශනාය තාවදේව අනුපාදාය ආසවේ චිත්තම් විමුච්චි. බාහ්‍ය දාරුචීරියට භාග්‍යතුන් වහන්සේ මේ කෙටියෙන් දේශනා කරපු ධර්මය අහලා බාහ්‍ය දාරුචීරියගේ සිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වුණා. අරහත්ත්වයටපත් වුණා. අතකෝ භගවා බාහ්‍යං දාරුචීරියං ඉමිනා සංකිට්ඨේන උවාදින ඕයිත්වා පක්කාමි. බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මේ බාහ්‍ය දාරුචීරියට මේ විදිහට සංකිට්ඨව කෙටියෙන් ධර්මයේ දේශනා කරලා වැටියා. අතකෝ අචිරපක්කන්තස්ස භගවතෝ බාහ්‍යං දාරුචීරියං ගාවි තරුණ වච්චා අධිපාතිත්වා ජීවිතා වූරූපේසි. බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ මේ තරුණ වයසේ ඉන්න එළදෙනක් මේ බාහ්‍ය දාරුචීරියට ඇනලා ජීවිතක්ෂිතපත් කරනවා. අතකෝ භගවා සාවත්‍යම් පිණ්ඩය චරිත්වා පච්චාබත්තම් පිණ්ඩපාත පටික්කන්තු සම්බහුලෙහි බික්කුයි සද්දින් නගරම්හා නික්ඛමිත්වා අද්දස බාහ්‍යං දාරුචීරියං කාලකතං. බුදුරජාණන් වහන්සේ සවැත්තට පිණ්ඩපාත වැඩලා භික්ෂුන් වහන්සේලාත් එක්ක ආපහු වෙන ගමනේදී අර බාහ්‍ය දාරුචීරියගේ අර නිසල දේහය දැක්කා. දෙස්වාන බික්කු ආමන්ති දැකලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා ගන්නත බික්කවේ බාහ්‍යස දාරුචීරිය ශරීරකං. මහණෙනි ඔය බාහ්‍ය දාරුචීරියගේ ශරීරය ඔය ගන්න. මංචකං ආරෝපිත්වා ඇඳක තියාගෙන නිහරිත්වා ජහයේත පැත්තකට අරන් ගිහිල්ලා දවන්න. තූපකංච කරෝත ස්තූපයක් හදන්න. සබ්‍රහ්මචාරී වූ භික්කවේ කාලකතෝති. මහණෙනි ඔය සබ්‍රහ්මචාරී කෙනෙක් තමයි කලුරිය කරලා තියෙන්නේ. ඊන් පස්සේ භික්ෂුන් වහන්සේලා මේ විදිහට කළා. භික්ෂුන් වහන්සේලා මේ විදිහට කරලා භාග්‍යතුන් වහන්සේට ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බාහ්‍ය දාරුචීරියගේ දේහය අපි දැව්වා. ස්තූපයක් කළා. ස්වාමීනි බාහ්‍ය දාරුචීරිය ඉපදෙන්නේ කොහෙද? පණ්ඩිතෝ භික්ඛවේ බාහ්‍යෝ දාරුචීරියෝ. මහණෙනි ඔය බාහ්‍ය දාරුචීරිය හරි නුවණැති. පච්චපාදී ධම්මානුසාස ධම්මං නච මං ධම්මාදිකරණං විහෙසේසි. ධර්මයේ අවබෝධ කරගන්න මම කොහොමද මම වෙහෙසවුවේ නැහැ. කොහොමද මේක කියලා මම වෙහෙසවුවේ නැහැ. පරිනිබ්බුතෝ භික්ඛවේ බාහ්‍යෝ දාරුචීරිය. මහණෙනි බාහ්‍ය දාරුචීරිය පිරිනුවම් පෑවා. අරහත්ත්වයට පත් වෙලා පිරිනුවම් පෑවා.
අන්න බාහ්‍ය දාර්චීරිය අර සුප්පාරක පටුනේ ඉඳලා අර ලී කෑලි දෙවපතුරු වලින් වස්ත්‍රයක් හදාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට හොයාගෙන ඇවිල්ලා අර කෙටියෙන් ධර්මයේ ආපු බාහ්‍ය දාර්චීරිය ඒ මොහොතේම පිරිනුවම් පානවා. සසරින් නිදහස්, දුකින් නිදහස්. දුකින් නිදහස්. පින්වත්නි, මේකමයි කියන්නේ පුරුදු කළ යුත්තේ ධර්මයමයි. පුරුදු කළ යුත්තේ ධර්මයමයි. අතීත ජීවිතයේ මේ බාහ්‍ය දාර්චීරිය මේ ඉන්ද්‍රිය ධර්ම ප්‍රගුණ කරලා තියෙන්නේ නැති. අපි දන්නවනේ කාශ්‍යප බුදුරජාන් වහන්සේ කාලේ ඉඳන් එන මේ ධර්ම පුරුදු කරපු ඒ වීරියෙන් පුරුදු කරපු ඉන්ද්‍රිය ධර්ම පුරුදු කරපු දෙ නෙමෙයි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ උදාන ගාථාවක් දේශනා කරනවා. යත් ආපෝච පඨවි තේජෝ වායෝ න ගාදති න තත්ත සුක්ඛා ජෝතන්ති ආදිච්චෝ නප්පකාසති න තත්ත චන්දිමා භාති තමෝ තත්ත න විජ්ජති යදාච අත්තනා වේදී මුනි මෝනේන බ්‍රාහ්මනෝ අතරූපා අරූපාච සුඛ දුක්ඛා විමුච්ඡති. සුඛ දුක්ඛා පමුච්ඡති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යත් ආපෝච පඨවි තේජෝ වායෝ නග යම් තැනක පඨවි ආපෝ තේජෝ වායෝ මේ සතර මහා ධාතු පිහිටන් නැද්ද? නගහදති පිහිටන් නැද්ද? න තත්ත සුක්ඛා ජෝතන්ති න තත්ත සුක්ඛා ජෝතන්ති. තරු බබලන් නැද්ද? යම් තැනක තරු බබලන් නැද්ද? ආදිච්චෝ නප්පකාසති. හිරුත් නැද්ද? හිරු ප්‍රකාශ වෙන්නේ නැද්ද? හිරුත් නැද්ද යම් තැනක? න තත්ත චන්දිමා භාති. හඳත් නැද්ද යම් තැනක? බලන්න, පඨවි ආපෝ තේජෝ වායෝ මේ සතර මහා ධාතුන් පිහිටන්නේ නැහැ. ඒ වගේම තරුත් බබලන්නේ නැහැ. හිරුත් නැහැ. සඳුත් නැහැ. න තත්ත චන්දිමා භාති තමෝ තත්තන විජ්ජති. හිරු නැතු වුණාට, තරු නැතු වුණාට, සඳත් නැතු වුණාට බුදුරජාණන් ඊට පස්සේ දේශනා කරනවා තමෝ තත්තන විජ්ජති. හැබැයි අඳුරත් නැහැ. තරුත් නැහැ, හිරුත් නැහැ, සඳුත් නැහැ. හැබැයි අඳුරත් නැහැ. තමෝ තත්තන විජ්ජති. එනම් මේ කිසි දෙයක පැවැත්මක් නැහැ. යදාච අත්තනා වේති මුනි මෝනේන බ්‍රාහ්මනෝ. නොවැනැති මේ බ්‍රාහ්මණයා මේ දේවල් සියල්ලේම යථා ස්වභාවය දැනගෙන අත රූපා අරූපාච රූප අරූප සියල්ලෙන්ම මිදිලා සුඛ දුක්ඛා පමුච්ඡති इति සැප දුක සියල්ලෙන්ම නිදහස් වුණා. සියල්ලෙන්ම නිදහස් වෙනවා නොනැති කෙනා. මේ ගාථාවේ තාමත්ම ගැඹුරු අර්ථයක් තියෙනවා. මේ ගාථාව මේ ඒ අර්ථය තේරුම් ගන්න අපි සූත්‍ර දේශනා ගන්නවත් වෙනවා. ඉගෙන ගන්න මේ ගාථාවේ අර්ථය තේරුම් ගන්න. පඨම නිබ්බාන කියන සූත්‍රයත් මේ සූත්‍ර දේශනාව අපි ඉස්සරහට කරමු. ඒ වගේම කේවඩ සූත්‍රي ආදී සූත්‍ර දේශනාවල මේ ගාථාව අපිට තේරුම් ගන්න, ගැඹුරින් තේරුම් ගන්න භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරලා තිනවා. දැන් අපේ කාල වේලා අවසන් නිසා ඉතින් පින්වත්නි මේ බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේ ගැන ගොඩාක්ම ඔබට ඒ බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේ ජීවිත කතාව මම ඔබට කියන්න කියේ නැහැ. ජීවිත කතාව අපි අහලා තියෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේන්ද්‍රගේ ජීවිත කතාව අපි අහලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒකන මම ගොඩක් කියන්නේ නැහැ. මට ඕන උනේ ඔබට ඒ දහම් කරුණ ඉස්මතු කරවන්න. නමුත් ඒකටත් කාල වේලාව කියන එක හරස් වෙන නිසා අපිට ගොඩාක් විස්තර කරන්න බැරි වුණා. නමුත් ඔබට යම් පමණකට ඒ ධර්ම කරුණු යම් පමණකට ඔබට ඔබගේ ඔබට වැටෙන ආකාරයට වැටෙන ප්‍රමාණයෙන් ඔබට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඇති. ඉතින් බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේ ඉක්මනින් ධර්මය අවබෝධ කරපු මහරහතන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබුවා. මෙතන මේ 80 මහා ශ්‍රාවකයන්ට අයිති වුණාට බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේ පැවිදි වුණා කියලා කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බුද්ධ ශාසනයේ පැවිදි වුණා කියලා සඳහන් වෙන්නේ නැහැ. දැන් පැවිදි වෙන්න බැරි වුණානේ. නමුත් 80 මහා ශ්‍රාවකයන්ට අයිති. බුදුරජාන් වහන්සේ 80 මහා ශ්‍රාවකයන්ට දේශනා කළා. බාහ්‍ය දාරුචීරිය මහා රහතන් වහන්සේ 80 මහා ශ්‍රාවකයන්ට. නමුත් පැවිදි වුණා කියලා කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. බාහ්‍ය දාරුචීරිය මහා රහතන්. නමුත් ඒක අපිට බාධාවක් නෙවෙයි. ඒ මහා රහතන් වහන්සේගේ ගුණ සිහි කරන්න. ඉතින් ඒක නිසා බාහ්‍ය දාරුචීරිය අපගේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේගේ බුදු ගුණ, ඒ බාහ්‍ය දාරුචීරිය මහා රහතන් වහන්සේගේ ඇතුළු ඒ
උත්තම මහරහතන් වහන්සේලාගේ ගුණ, උත්තම ශ්‍රාවක සංඝරත්නයේ ගුණ, ඒ ධර්මී ගුණ ආදී ගුණ නිරන්තරයෙන් සිහි කරමින් අපි ප්‍රසාදය අපි සිතේ ඇති කරගනිමු. වන්දනා කරමු. ඒ මහරහත් බුදුරජාණන් වහන්සේට, ඒ ධර්මයට, ඒ මහරහතන් වහන්සේලාට වන්දනා කරමු. උත්තම ඒ තේරාභිවන්දනාව ඒ විදිහට තමයි සිදු කරන්නේ. උත්තම තේරාභිවන්දනාව. ඒ ගුණ දැනගෙන, ඒ මහරහතන් වහන්සේගේ ගුණ දැනගෙන වන්දනා කිරීම. ඉතින් ඔබ අප හැමදෙනාට මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, මහා තේරාභිවන්දනා ධර්මදේශනා මාලාව සඳහා අද දේශනාව සඳහා දායකත්වයෙන් දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් කපිල විජේසිංහ ඇතුළු හිමාලි විජේසිංහ, සංජීව විජේසිංහ, ගෝපාලී විජේසිංහ යන දූදරුවන් සමග බෑනාවරුන්, ලීලිවරුන් සහ මුණුබුරු මිනිපිරියන් විසින් මේට වසර 1මාරකට පෙර මිය පරලෝ ගිය W.A. පියදාස ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන අරමුණ බවට පත් කරගෙන ඒ පින්වතුන් මේ උතුම් දේශනාව සඳහා දායකත්වයෙන් දරමින් ධර්ම දානමය පින රැස් කරගත්ත. මා උතුම් මේ ධර්මී කියා දීලා ඔබට ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ උතුම් ධර්මී ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමය පින රැස් කරගත්තා. අපි සියලු දෙනා එකතුලා මේ රැස් කරගත්තු සීල පුණ්‍ය ධර්මයන් පින්කමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ට ධර්මාවබෝධය පිණිසම මේ පිනත් උපකාර වෙත්වා. ඒ වගේම මේ රැස් කරගත්තු පුණ්‍ය ධර්මයන් මේට වසර 1මාරකට පෙර මිය පරලෝ ගිය W.A. පියදාස ආදරණීය පියාණන්ට අනුමෝදන් වේවා. ඒ වගේම දායකත්වයේ දරුවෝ සීල පින්වතුන් නමින්, ඒ පවුල්වල සීල දෙනා නමින්, ඔබ අප හැම දෙනා නමින් අනන්තසර පුරාවට මිය පරලෝ ගිය සීලෝම ඥාතින්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිත සූපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු. රැස් කරගත්තු සීල පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සුජීවත්ව සිටින කුසුමලතා විජේසිංහ ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝ සම්පත් සැලසෙත්වා. දායකත්ව දරුවෝ පින්වතුන්ට එම් පවුල්වල සියලු දෙනාට දරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ නිරතුරු උතුම් කලන මිතුරු ඇසුර ලැබීම පිණිසත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් මේ පින උපකාර වෙත්වා. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරන සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන් සියලුම දෙනාටත්, ඔබ අප හැම දෙනාගේ ගුරුවර, දෙමාපිය, ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාටත් පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.